අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් සෙනෙහසින් යුතුව සෙනෙහස සමගින් එකතු වන ඔබ සියලු දෙනාටම. ජීවිතේ ඔබට මට අපි හැම කෙනෙක්ටම අරමුණක් තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ජීවිතේ අපි යන්න කැමති හීන තියෙනවා. මේ හැම දෙයකටම බලපාන්නේ සාර්ථකත්වය. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වය. මම මගේ සාර්ථකත්වය කරා ගමන් කරන්නට පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ වගේමයි ඔබත්. ඔබ හැම විටම උත්සාහවන්ත වන්නේ සාර්ථක පුද්ගලෙක් බවට පත්වන්න. අපි හිතන තරම් ඉක්මනට ලේසියෙන් පහසුවෙන් මේ සාර්ථකත්වය කරා ගමන් කරන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? මේ සඳහා බලපාන හේතු මොනවාද? එහෙමත් නැත්නම් මේ සාර්ථකත්වයට පිටිපස්සේ එහෙමත් නැත්නම් මේ අසාර්ථකත්වයට බලපාන හේතු මොනවාද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව අද දවසේදී අපි සූදානම්ින් ඉන්නවා ඔබත් සමගින් කතා බහ කරන්නට. එසේනම් අද දවසේදී මේ පිළිබඳව කතා කරන්නට අපිත් සමගින් එකතු වෙනවා හැමදාමත් වගේ සුපුරුදු ලෙන්ගතුකමින් අපිත් එක්ක එකතු වෙන ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ඒ වගේම දම්රිවි මනෝ උපදේශකවරුන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් සිවිත්තල මනෝ උපදේශන සහ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුරංග අමරකෝන් මහතා ආයුබෝවන් කියලා ප්‍රථමයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය සායනික මනෝවිද්‍යාඥ නිලුෂා ගුණතිලක මහත්මිය. ආයුබෝවන් කියලා ඔබතුමීවත් පිළිගන්නවා. එසේනම් වැඩසටහනට ආරම්භයක් ගන්මින් මම කැමතියි මුලින්ම අපේ මනෝපදේශකතුමන් වෙත යොමු වන්නට. අපි කතා කරමු අද දවසේදී අපි මේ සාර්ථකත්වයේ පිළිබඳව කතා කරන්නේ. එහෙම නැත්නම් මේ අසාර්ථක පුද්ගලයෙක් වෙන බලපාන හේතු මොනවද කියලා අපි කතා කරන්නේ. අපි අපේ වැඩසටහනට ආරම්භයක් විදියට අපි කතා කරමු මේ සාර්ථකත්වයේ කියන කාරණාව මනෝවිද්‍යාත්මක ඇසින් කොයි ආකාරයෙන්ද දකින්නේ කියලා. ඔව් පාරන්දිය මම හිතන්නේ ඔබ ඊටාත්ම හොඳ ප්‍රවේශයක් ලබා දුන්න අපේ මාතෘකාවට. අපි ගත්තොත් සාර්ථකත්වයේ කියන එක එක අයට දැනෙන්නේ එක විදිහට. ඒ කියන්නේ අපි දන්නවා මේ සමාජ ජීවත් වෙන විවිධ පුද්ගලයන්ට තම තමන් ඉන්න රැකියාව අනුව තම තමන් කරන කාර්යභාරයන් අනුව ඔබ කිව්ව ආකාරයට විවිධ සිහින අනුව බලාපොරොත්තු අනුව ගොඩක් වෙලාවට ඒ සාර්ථකත්වය කියන එක වෙනස් විදිහකට තමයි දකින්නේ. ඒකට අපිට එක විදිහට ඒක අර්ථකථනය කරන්න පුළුවන්. එතකොට තව කෙනෙක් හිතන දේ නෙමෙයි තව කෙනෙක්ගේ සාර්ථකත්වය වෙන්නේ ওই විදිහට වෙනස්කම් තියෙනවා. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි සාර්ථකත්වය කියන එක සාපේක්ෂ දෙයක්. නැත්නම් තව කෙනෙකුට හැම විටම දැන් තව කෙනෙක්ගේ සාර්ථකත්වය දැකලා මමත් ඒ වගේ වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒක ඇත්තට සාර්ථක වෙන්නේ නැහැ. ඒතකොට ඒකම අසාර්ථක වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කිසියම් ආකාරයක ජීවිතයේ අරමුණක් වෙනුවෙන් ජීවිතයේ යම්කිසි බලාපොරොත්තුවක් වෙනුවෙන් කටයුතු කරනකොට එතනදී ගොඩක් වැදගත් වෙනවා ඒ ගමන යන්න අපි පැහැදිලි වැඩපිළිවෙලක් හදාගන්න එක. ඒතකොට මේ වැඩපිළිවෙලක් එක්ක යනකොට යම්කිසි අරමුණක් එක්ක යනකොට ඒ අරමුණ සඳහා ගමන් කරන මාර්ගයේ නිවැරදි ගමන් කිරීම තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් එතනදී අපිට මම අර කිව්වා වගේ අධ්‍යාපනය ලබන ළමයෙකුට නම් එයාගේ අධ්‍යාපනයෙන් යම්කිසි ප්‍රතිඵල ලබා ගැනීම, ඒ වගේම යම්කිසි වෘත්තියක් තුළින් ඉදිරියට ගමන් කිරීම, ඒ වගේම යම්කිසි පවුලක් ගත්තොත් ඒ පවුල ඇතුලේ තමන් සාර්ථකව සතුටින් ගත කරන්න ලැබෙන එක. මෙන්න මේ විදිහට අපිට සාර්ථකත්වය කියන එක විදිහට දකින්න පුළුවන්. එතකොට යම් විදියකින් කෙනෙක් පැහැදිලි අරමුණක් නැත්නම් එහෙම නැත්නම් තමන්ට මොකද්ද කරන්න ඕනේ මම කොතනටද යන්න ඕනේ කියලා දන්නේ නැත්නම් සහ අපි දැන් ගොඩක් වෙලාවට සාර්ථකත්වයට හැමෝම කැමතියිනේ. හැබැයි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නැත්නම් ඒ වෙනුවෙන් සැලැස්මක් නැත්නම් අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි කවුරුත් සැලසුම් කරන්නේ නැහැ අසාර්ථක වෙන්න. හැබැයි සැලසුමක් නැති වුණොත් අපි අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා බලපාන තවත් හේතු රාශියක් තියෙනවා අසාර්ථක වෙන්න. අපි මේ මොනවාද කියලා ඉස්සරහට කතා කරමු. මනෝවිද්‍යාඥතුමනි දැන් අසාර්ථකත්වයට බලපාන හේතු ඇයි අපි මුලින්ම හඳුනාගත යුත්තේ? බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොනවාද මේ අසාර්ථකත්වය කියලා කියන්නේ? එතකොට මොන වගේ හේතු කාරණා බලපානවද මේ සඳහා? ඇත්තටම ඇයි අපි මේ හේතු කාරණා දැනතියා හඳුනාගත යුත්තේ කියන එක? ඇත්තටම ඇයි අපි මේ පිළිබඳව දැනගත යුත්තේ? ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මම දැනගන්න ඕනේ මම දැන් මේ අසාර්ථක වේගෙනද යන්නේ කියන එක. ඒ කියන්නේ මගේ දැනුවත්භාවයේ තියෙනුනේ මම මේ යන්නේ පාර කොහෙද යන්නේ කියන එක. ගත්තොත් එහෙම ගොඩක් අය දන්නේ නැහැ මම මේ යන්නේ හරි පාරේද නැත්නම් මම මේ නොමග යන මාර්ගයකද මේ ඉන්නේ කියන එක. අන්න ඒක දැනගන්න ඕනේ හින්දා ඉස්සෙල්ලාම self awareness කියන එක අපි කියනවා. ඒ කියන්නේ සොයන් දැනුවත්භාවය.
ඒ තත්ත්වයට පත් වෙන ඕනේ හින්දා ඒක අපි අසාර්ථකත්වයේද මම යන සාර්ථකත්වයේද කියලා දැනගන්න පළවෙනි එක විදිහට අපි එක මිනුම් දඩාවක් විදිහට ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ අසාර්ථකත්වය ගැන කතා කරනකොට ඇයි මේ අසාර්ථක වෙන්න හේතු? මොකද මේක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය අර සුරංග මහත්මයා කිව්වා වගේ මේක තනියම පුද්ගලයාට අදාළ වෙන කාරණාවක්. ගත්තොත් එහෙම මේක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සනත් ජයසූරිය මහත්තයා සාර්ථකත්වය වෙලා තියෙන එක විදිහකට ආපහු අපි ගත්තොත් එහෙම අපේ සින්දු කියන විශාරද පඬිත අමරදේව මහත්තයා සාර්ථක වෙලා තියෙන තවත් විදිහකට. එතකොට මේ විවිධාකාර වෙන සාර්ථක ක්‍රමවේදයකදී මමත් මෙන්න මෙයා විදිහටම යන්න ඕනි කියලා අපි නොදැනුවත්වම අපි නොමග යන පාරක් එන්න පුළුවන්. ඒ වුණාට මගේ සාර්ථකත්වයේ තියෙන වෙනත් මාර්ගයක. අන්න ඒ වගේ කාරණා හින්දා අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි ගත්තොත් එම අපේ පෞද්ගලික පෞරුෂය චරිත ලක්ෂණත් මේ අසාර්ථකත්වයට බලපානවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එම මොකද මම ගොඩක් දරුවොත් එක්ක කටයුතු කරන හින්දා සහ තරුණ අයත් එක්ක වැඩ කටයුතු කරන හින්දා මම දන්නවා මොකද අපි පුරුදු වෙලා ඉන්න මේ පෞරුෂය ලක්ෂණ විදිහටම පොඩ්ඩක් කල් දාන්න මම මේක චුට්ටක් කල් දාලා ඉන්නවා කමන්නේ අදට ඕනේ හිට කරනවා කියලා. මේ වගේ මේ පොඩි චරිත ලක්ෂණ එකතු වුනහම අන්තිමට නොදැනුවත්වම අපි නොමග යන මාර්ගයක තමයි යන්නේ. මෙන්න මේ වගේ බොහෝ කාරණා වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු මේ පෞරුෂ ලක්ෂණ මොනවද කියලා. මේවා අපේ අසාර්ථකත්වයට නොදැනුවත්වම අපිව ලක් වෙන්න පුළුවන් කාරණා වෙනවා. අනිවාර්යයෙන්ම දැන් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා තවත් කෙනෙක් දිහා දැකලා මම මේ වගේ කෙනෙක් වෙන්නට ඕන. මම මේ වගේ වාහනයක් ගන්න ඕන. මම මේ වගේ ගෙයක් හදන්න ඕන. මම මේ වගේ තැනකට යන්න ඕන. මේ විදිහේ ආකල්පයක් අපි හැමෝගම හිත තුළ ඇති වෙනවා. හැබැයි අපි දැනගන්නට ඕන අපි යන්නට ඕන මොන මාර්ගයේද අපිට ගැළපෙන්නේ මොන මාර්ගයේද සහ අපේ බලාපොරොත්තුව අපේ අරමුණ කොයි ආකාරයෙන්ද අපි හරි ආකාරව ඉෂ්ට කරගන්න ඕන කියන කාරණාව. ඉතින් ඒ නිසාම අපි හිතුවේ අද දවසේදී මේ අසාර්ථක වෙන්න බලපාන හේතු මොනවාද කියන කාරණා පිළිබඳව ඔබත් සමගින් මේ ආකාරයෙන් බෙදා හදා ගන්නට. මම කැමති අපේ ආචාර්යතුමන්ගේ නැවතත් දැනගන්නට දැන් මේ අපි අසාර්ථකත්වයේ පිළිබඳවනේ කතා කරන්නේ. මොන වගේ හේතු කාරණාද බලපාන්නේ අසාර්ථක පුද්ගලයෙක් වෙන්න? හොඳයි දැන් ඇත්තටම අපි ගත්තොත් අපි උපතේ ඉඳන්ම අපේ සකස් වෙලා තියෙන විදිහක් තියෙනවා. අපේ මොළය සකස් වෙලා තියෙන විදිහක්. අපි මේක මෙන්න මේ විදිහට කිව්වොත් මම හිතන්නේ වැරදි. දැන් ගොඩක් දෙනෙක් දන්නවනේ ජංගම දුරකථන නැත්නම් ස්මාර්ට් දුරකථන. මේ ස්මාර්ට් දුරකථන අපි කියනවා ඒක ෆැක්ටරි එකකින් එනකොටම තියෙන ඩිෆෝල්ට් සෙටින්ග්ස් වගේක් තියෙනවා. එතකොට අපි ඒ සෙටින්ග්ස් වල තියෙන අපි උපදිනකොටම මොළය සකස් වෙලා තියෙන්නේ ජීවිතේ ආරක්ෂා කරගන්න. අපි කියනවා සර්වයිව් වෙන්න. කියන්නේ කොහොම හරි රැකගෙන බේරගෙන ඉන්න. එතකොට අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා මේක ඇතුලේදී අපි පුළුවන් තරම් අපේ ආරක්ෂක පියවර අනුගමනය කරලා ඉන්න ඕනේ කියලා. කියන්නේ අපි වැඩිය මහන්සි වෙන්නේ නැතුව පුළුවන් තරම් සැප පහසුවට මහන්සි කියන අතරම පීඩාවක් ගන්න නැතුව අපි බලන්නේ පුළුවන් තරම් ආතතියකටපත් නොවි හැම විටම ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් ජීවත් වෙන හදන ගතියක් තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඒ අර මං කිව්වාගේ ෆෝන් එකේ අර ආපු සෙටින්ග්ස් ටිකෙන්ම නම් මුළු ජීවිත කාලෙම ගෙනියන්නේ ඒ පුද්ගලයා අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ සමහර තියෙන අපි මෘදුකාංග අපි කියන ඇප්ස් කියලා ඒ ඇප්ස් අප්ඩේට් කරන්න. නැත්නම් යාවත් කාලීන කරගන්න. එතකොට යාවත් කාලීන කරගද්දී අපිට සිද්ධ වෙනවා අලුත් දේවල් දැනෙන දේවල් එකතු කරගන්න. එහෙම නැතුව අපි එකම විදිහට හිටියොත් අර ඉපදලා ඉද්දි අර ආරක්ෂිත ක්‍රමම අනුගමනය කරගෙන දිගින් දිගටම ගත කරොත් අපි ඒ අපේ කම්ෆර්ට් සෝන් කියලා අපි කියනවා. අපිට සුව පහසු සීමාව ඇතුළෙම අපි ජීවත් වෙන්න ගත්තොත් අපි ගොඩක් වෙලාවට එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් එහෙම ඉඳිමින් ඒ කියන්නේ අපි පීඩාවක් ගන්න කැමති නැහැ හිතට අපි ටිකක් මහන්සි වෙන්න කැමති නැහැ නැත්නම් අපි ස්ට්‍රෙස් වෙන්න හිතන්නේ නැතුව අපි හිතනවා අපිට අර අනිත් අයගේව දැකලා ඒ විදිහට මමත් යන්න ඕනේ කියලා. ඉතින් අන්න එහෙම හිතුවොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ පුද්ගලයාට. එහෙමනම් අපිට සිද්ධ වෙනවා යම්කිසි ආකාරයකට මහන්සි වෙන්න ඒකම යම්කිසි ආතතියක්. අපි ඒ ආතතිය කියන එක දැන් අපි දන්න ආතතිය නරක දෙයක් කියලානේ. අපි සාර්ථක වෙනකොට මම අර කිව්වාගේ අර අපි හිටපු විදිහටම ඉන්න විදිහටම ඉන්න කෙච්චර අමාරු නෑ. හැබැයි එතනින් එහාට යම් දෙයක් කැපකිරීම කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. එහෙම මොකුත් නොකර අපි අර අපේ පොසුව පහසු සීමාව ඇතුළෙම ඉන්න තාක් අපිට සාර්ථක වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපිට හිතන්න වෙනවා එක පියවරක් තියලා අර මං කිව්වාගේ ඒ අපේ තියෙන ඇප්ස් අලුත් කරගෙන අපේ සිතුම් පැතුම්, අපේ රුචි අරුචිකම්, අපේ බලාපොරොත්තු විශ්වාසයන් මේ සියල්ලක්ම ආත්ම විශ්වාසය වගේ හැම දෙයක්ම අලුත් කරගෙන ඉස්සරහට යන්න. එහෙම නැතුව අර ආපු විදිහටම අපි ඉන්නවා නම් ඒ පුද්ගලයා ඒ විදිහටම මැරලා යන්න ඉඩ තියෙනවා. උපදේශකතුමා සඳහන් කළ කාරණාවක් තමයි අපි මේ වෙනස් වෙන්නේ අපි අලුත් දෙයක් හිතන්නේ අපි ඒක සීමාවකට එහෙමත් නැත්නම් එක රාමුවකට කොටු වෙලා ජීවත් වෙන්නේ. මම කැමතියි අපේ මනෝවිද්‍යාඥ උපදේශකතුමාගෙන් දැනගන්න දැන්
කොයි ආකාරයෙන්ද මේක මිනිසාගේ පෞරුෂයට බලපාන්නේ? එහෙම නැත්නම් දැන් අපේ සාර්ථකත්වයට මේ කියන කාරණාව කොයි ආකාරයෙන්ද බලපාන්නේ සහ අපි කොහොමද මේ තත්වෙන් මිදෙන්නේ? මේ රාමුවෙන් එළියට ඇවිල්ලා අපි කොහොමද අපේ සාර්ථකත්වය කරා ගමන් කරන්නේ? ඇත්තටම එකතු කරොත් එහෙනම් මේකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒ විද්‍යාත්මක පසුබිම ගත්තොත් එහෙම පුද්ගලයාගේ චරිත ලක්ෂණේ එනවා. මේ පුද්ගලයා ගත්තොත් එක තැන ස්ථාවර ස්ටැග්නේට් වෙන මානසික මට්ටමකද ඉන්නේ. අපි ඒකට මනෝවිද්‍යාවෙන් කියනවා ෆික්ස් මයින්ඩ්සෙට් කියලා. එහෙම නැත්නම් වර්ධනීය මානසික මට්ටමකට යා හැකි පුද්ගලයෙක්ද කියන එක. ඒක නැත්නම් අපි කියනවා growth mindset කියලා. අපි හිතමු පුද්ගලයා එක තැන නැතර වෙලා ඉන්න නැත්නම් අර නිතිපතා එකම ආකාරයකට ඉන්න මානසික මට්ටමක ඉන්නවා කියලා. අන්නේ පුද්ගලයා ජීවිතය දිහා බලන්නේ මේ ජීවිතේ නම් හරි ප්‍රශ්න පත්‍රයක් වගේ හැමතිස්සෙම මම කොහොම හරි පාස් වෙන්න ඕන එකක්. හැබැයි මේ growth mindset එක නැත්නම් වර්ධනීය මානසික මට්ටමක් තියෙන පුද්ගලයා හිතන්නේ මේ ජීවිතය කියන්නේ අභියෝගයක්. හැබැයි මේ අභියෝගය කියන්නේ එදිනෙදා මං ජීවිතේ ගමන් ගත යුතු මාර්ගය. මේකෙදි මම වැටෙන්න පුළුවන්. හැබැයි ඒක මට නැගිටින්නත් පුළුවන්. ඒ දෙකම තියෙන මගේ අතේ. ප්‍රශ්නයක් නැහැ වැටුණාට මම නැගිටලා ඉස්සරහට යනවා. අනිත් කාරණාව තමයි මම මොන වගේ උත්සාහයක්ද මේකෙදි දරන්නේ. අර ස්ථාවර මානසිකත්වයක් තියෙන පුද්ගලයා එක්තැන හිර වෙලා ඉන්න කෙනා හිතන්නේ මට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔය එන විදිහට මම මේක කරලා ඉන්නවා. ඔය චුට්ටක් කරාම ඇති. හැබැයි අනිත් එක්කෙනා හිතන්නේ වර්ධනය වෙන මානසිකත්වයක් තියෙන පුද්ගලයා හැම විටම හිතන්නේ නෑ මට කරන්න පුළුවන් උපරිමයෙන් මං කරනවා. ඒක මගේ උපරිම தත්ත්වය. අන්න ඒ தත්ත්වය කරාම එයාට ඒකේ සැටිස්ෆයිඩ් වෙනවා, සන්තෝෂත් වෙනවා. ඒ වගේම මේ හිර වෙලා ඉන්න මානසිකත්වයක ඉන්න පුද්ගලයා ගත්තොත් එහෙම අභියෝග වලට බයයි. ඒ බය හින්දා දැන් මම මොකද කරන්නේ කියන එකත් එක්කම මොකද අපි බය වුණොත් මොකද කරන්නේ? එක්ක පැනලා යනවා. නැත්තම් එතනම හිර වෙලා ඉන්නවා, ගල් ගැහිලා බලාගෙන ඉන්නවා. නැත්තම් කරන්නේ මොකද්ද? ඍණාත්මක විදිහට ගහ ගන්න යනවා. මෙන්න මේ தත්ත්වය තමයි මේ පුද්ගලයාත් ඉන්නේ. හැබැයි වර්ධනීය වෙන මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් ගත්තොත් එහෙම මේ අභියෝගයක් ගත්තොත් එහෙම ඒකෙන් එයා හරි උනන්දුවක් ලබනවා. ඒ වගේම සන්තෝෂයක් විඳිනවා. හරි මං කමන්නේ ඒක මට තවත් එක චැලෙන්ජ් එකක්. මං ඒකට මුහුණ දෙනවා. මං කොහොමද ඒකට ඉස්සරහට යන්නේ කියන මානසිකත්වයත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. එතකොට මේ වගේ වෙනස් චරිත ලක්ෂණات එක්ක තමයි පෞරුෂීය පද්ධතිමක් එක්ක තමයි යන්නේ. දැන් මම මෙහෙම කියනකොට හිතනවා ඇති අපෝ එහෙනම් මං හැමදාම මේ හිර වෙච්ච මානසිකත්වයේ ඉන්න කෙනෙක් තමයි මට නම් වෙනස් වෙන්න බෑ. මගේ බුද්ධිය මේකට බලපාලා ඇති. එහෙම කියලා හිතනවා ඇති. සමහරට මම දැන් පරක්කු වෙලා ඇති. අනිවාර්යයෙන්ම පරක්කු වෙලා ඇති. අනික නැත්තම් මම මේ ගෑනු කෙනෙක් මගේ වයස ගිහිල්ලා ඇති. ඉන්න වගේ බොහෝ කාරණා හිතෙන්න පුළුවන්. හැබැයි මේකට මේ බුද්ධිය අදාළ කාරණාවක්වත් වයසවත් අපේ ජාතියවත් අපි ඉගෙන ගත්ත ප්‍රමාණයවත් ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් එම සාර්ථකත්වයට ඔබට කොච්චර සල්ලි තියෙනවද? නැත්නම් ඔබට කොච්චර දරුවෝ ඉන්නවද? නැත්නම් ඔබට කොච්චර ලොකු ව්‍යාපාරයක්ද තියෙන්නේ? නැත්නම් ඔබව කොච්චර දෙනෙක් දන්නවද? ඔබේ නම පිටිපස්සට අකුරු කීයක් තියෙනවද? ඒ කියන්නේ කොච්චර උපාධි අරගෙන තියෙනවද? මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. සාර්ථකත්වයට අදාළ වෙන්නේ වෙන යම් වූ කාරණා ටිකක්. ඔබට කොච්චර ඒ චරිත ලක්ෂණ ඔබ තුලින් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවද? ඇත්තටම බුද්ධිය ගත්තත් යම්කිසි තාක් දුරට වැඩ කරන්න පුළුවන් බුද්ධියක් සහිත පුද්ගලයෙක්ට ඒ බුද්ධිය තුලින් ඉතාමත් ඉහළ සාර්ථකත්වයකට යන්න පුළුවන්. ඒක තියෙන්නේ ඔබේ අතේ. අනිවාර්යයෙන්ම මේ විදියට අසාර්ථකත්වයට පත්වන පුද්ගලයාම තමයි දවසක සාර්ථක පුද්ගලයෙක් බවට පත්වන්නේ. ඉතින් අප සූදානම් මේ පිළිබඳව තවත් බොහෝ දේ ඔබත් සමගින් කතා බහ කරන්නට. ඊට මත්තෙන් කෙටි විරාමයක් සඳහා යොමු වන්නටයි මේ සූදානම් වන්නේ. ඔබ යළිත් එකතු වන්නේ සෙනෙහස වැඩසටහනත් සමගින්. විරාමෙන් අනතුරුව අපි හිතුව කතා කරන්නට මේ අසාර්ථකත්වය කියන කාරණාව ඒ පුද්ගලයාගේ පෞරුෂයට මොන වගේ බලපෑමක් එල්ල කරනවාද කියන කාරණාව පිළිබඳව කතා කරන්නට මම කැමති අපි උපදේශකතුමන්ට අවස්ථාව ලබා දෙන්න. ඔව් ඇත්තටම අපි දැන් කතා කරගෙන ආවේ විශේෂයෙන්ම අර මම කියපු විදිහට මුල ඉඳන්ම අපේ උපතේ ඉඳන්ම විවිධ ආකාරයට අපි සකස් වෙලා ඇවිල්ලා අපේ පෞරුෂය ගොඩනගෙන අපේ බලපාන ගොඩක් කාරණා තියෙනවානේ. අන්තිමට කොහොම හරි අපි එනකොට අපි හිතන විදිහක් තියෙනවා දැන් වෙනකොට. නිලුෂා මහත්මියත් ඒ කාරණේ සඳහන් කරා. දැන් අපිට අපි සකස් වෙච්ච විදිහක් තියෙනවානේ. සමහර මනස අපි කියනවා අර කීප විදිහට ස්ථාවර මනසක් තියෙනවා. සමහර අයගේ වර්ධනය වෙන
සිතුවිලි රටාවක් මනසක් කියන වඩා හොඳයි. ඒ කියන්නේ චින්තන රටාවක් තියෙනවා. ඒ සිතුවිලි හිතන විදිහ හිතන රටාව ගොඩක් වෙලාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක මත තමයි මේ පෞරුෂය කියන සාධකත් බලපාන්නේ. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම අපිට දැනෙන හැඟීම් කොයි ආකාරයෙන්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර පුරුෂ එක පුද්ගලයාට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔහුගේ අත්දැකීම් ඊළඟට ඔහු ඉගෙනගත්ත දේවල් මේ ආදී වශයෙන් එයාට එයාගේ හැඟීම් සකස් වෙන්න බලපාන. එතකොට මේ හැඟීම් ඇති වෙන්න ගොඩක් වෙලාවට එයාගේ සිතිවිලි තමයි බලපාන්නේ. එයා හිතන විදිහ. එතකොට දැන් විශේෂයෙන්ම දැන් ඒ සිතිවිලි කියලා ගත්තොත් එහෙම දැන් අපි දන්නවා මේ අපිට සමහර දේවල් අපිට අහෙන දකින්න දේවල්. ඒ කියන්නේ අපි සමාජයේ දකින්නේ මොකක්ද පුද්ගලයෙක් සාර්ථකයි කියලා. අපි ජීවත් වෙන පරිසරයෙන් අපිට අනුබලය ලැබෙන්නේ කොයි පැත්තටද? ඒ කියන්නේ මෙන්න මෙහෙම කරොත් නම් ඔයාට මෙහෙම කරන්න පුළුවන්. නැත්නම් ඔයාට මේක කරගන්න බැරි වෙයි. ඔහොම ඉඳලා හරියන්නේ නැති වෙයි. ඒ වගේ අපිට විවිධ විදිහට අපේ පවුලෙන්, අපේ පරිසරයෙන්, අපේ පාසලෙන් අපිට විවිධ අදහස් අපේ ඔළුවට දාන්න. එතකොට ඒකත් එක්ක තමයි අපි හිතන විදිහ සකස් වෙන්නේ. එතකොට අපි කියන කෙනා ගොඩනගා ගන්න මේ සියලුම කාරණා බලපාන. ඉතින් අවසානයේදී අපි හිතන්න පුරුදු වෙනවා එහෙනම් මම මේ විදිහ වෙන්නේ නැති. ඉතින් එහෙනම් මගේ සීමාව මෙච්චරයි වෙන්නේ නැති කියලා අපි සීමාවන් තියාගෙන එතන නතර වෙන ගතියක් තියෙනවා. සමහර ලාවට පිරිසක් වෙනස් විදිහකටත් උත්සාහ කරනවා. ඒ කියන්නේ සමහර ලාවට දැන් ඔය එක අභිප්‍රේරණාත්මක දේශන වගේ දේවල් අහලා අපි සමහර ලාවට සමහරට වැරදියට තේරුම් ගත එක තත්ත්වයක් තමයි මේ ධනාත්මක චින්තනය කියන එක. කියන්නේ අපි දැන් සමහර ලාවට ඔව් මට පුළුවන් කියලා හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන කාරණේ. ඒකත් අපි වැරදියට තේරුම් ගත්ත එකක්. ඒ කියන්නේ අපිට ඒක අවශ්‍ය වෙන්න ඕනේ කරන්න සහ ඒ වෙනුවෙන් අපිට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ සහ ඒකටම සුදුසුකම් ලැබලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අපිට ඕනම දෙයක් කරන්න බෑ. ඒ වගේම තමයි එහෙම හිතුව පමණින් දෙයක් වෙන්නෙත් නැහැ. මොකද මම දන්නවා විශේෂයෙන් ඔය තරුණ දරුවන් අපිට යොමු වෙනකොට අපි දකින්න දේ තමයි අය කරන්න බැරි දේවල් සමහර ලාවට බලාපොරොත්තු තියාගෙන ඒ විදිහට යනවා. ඉතින් එතනදී වැදගත් වෙන්නේ අපිට අපේ පෞරුෂයට සහ අපේ අර කියපු තමන්ගේ තියෙන අනන්‍යතාවයට ගැලපෙන විදිහේ දේවල් තමයි අපි කරන්න යන්න ඕනේ. එහෙම නැතුව අපි නිකන් අනිත් අය කවුරුත් කරන ඒවා කරන්න ගියාම ඒක අපිට ගැලපෙන්නේ නැහැ. සහ අපි යම් පීඩාවටපත් වෙනවා. අනික තාම නරක දෙයක් තමයි ගොඩක් දෙනෙක් කරන මේ සංසන්දනය කරන එක. ඒ කියන්නේ සංසන්දනය කරනවා කියලා කියන්නේ අපි සාර්ථකත්වය දැන් මට ගොඩක් හම්බෙලා තියෙනවා. දැන් සමහර විට මේ අවුරුදු 20 ජීවිතේ 20 ගණන් වල ඉන්න අය දැන් අපේ කාලේ ඉවරයි. දැන් මට ඉගෙන ගන්න බැරි වුණා. ඒතර මම අහන මොකක්ද ඇයි එහෙම හිතන්නේ කියලා. ඒතර එයා කියනවා නෑ මගේ යාළුවෝ ඔක්කොම දැන් කැම්පස් ගිහිල්ලා ඒගොල්ලෝ විවාහ වෙලා එහෙම කියලා එහෙම හිතනවා. එතකොට අපි හිතනවා අපි හැම වෙලේම එක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න බලනවා. එතකොට ඇති වෙන්නේ සමහර ලාවට ඒක ඇති වෙන්නේ මානසික පීඩනයක්. එතකොට ඒකම හේතු වෙනවා එයාට ඉස්සරහට යන්න බැරි වෙනවා. එයාට දැනෙන හැඟීම එච්චර සුබවාදී හැඟීමක් නෙමෙයි. නැත්නම් එයාට ගොඩාක් ඍණාත්මක හැඟීම් තමයි හිතට එන්නේ. දැන් මම මේක කරගන්න බෑ කියලා. එතකොට අපි එතනදී වෙන්න ඕන දේ තමයි අපි සංසන්දනය කරන්නේ නැතුව ඉන්න ඕනේ පිට අයත් එක්ක. ඒ කියන්නේ වෙන බාහිර පුද්ගලයන් එක නෙමෙයි. එතකොට මෙතනදී අපේ මොලේ තව තියෙන එක පුරුද්දක් තමයි අපිට හැම විටම මොලේ උත්සාහ කරනවා සංසන්දනය කරන්න. දැන් මම කොහොමද සංසන්දනය කරන්න එපා කියලා. ඒකට මොලේ උත්සාහ කරන සංසන්දනය කරන්න. එහෙමනම් අපි කාවද සංසන්දනය කරන්න ඕනේ? අපි සංසන්දනය කරන්න මොලේට ඉඩ දෙන්න ඕනේ නැත්නම් අපි මනස පුරුදු කරන්න ඕනේ අපිටම. එතකොට මටම සංසන්දනය කරගන්න ඕනේ. ඒ කියන්නේ මම කලින්ට වඩා දැන් කොහොමද? නැත්නම් මගේ මේ තත්ත්වය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ? එතකොට අර කීප විදිහ අර වෙනත් අයට, බාහිර පුද්ගලයන්ට, පිටස්තර අයට, නැත්නම් අපි මාධ්‍ය ඉදිරියේ දකින අයට, නැත්නම් අපි වගේ තියෙනවනේ විවිධ ජනප්‍රිය පුද්ගලයන්ට සංසන්දනය කිරීමෙන් අපිට ඇති වෙන ආතතිය අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපි තමයි අපිටම අපි සංසන්දනය කරන්න ඕනේ. එහෙනම් මම එදාට වඩා දැන් කොච්චර යම් කිසි මට්ටමකට ඇවිල්ලාද ඉස්සරහට? ඒ කියන්නේ අපි හිතන පැත්තෙන් අපි සාර්ථකත්වයේ කියවනේ අපි දැන් යම් කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ කියලා. අපි අරමුණක් තියෙන අරමුණට යන වැඩපිළිවෙලක් තියෙන. වැඩපිළිවෙලේ මම කොච්චර දුරට දැන් පළවෙනි දෙයම සැලැස්මක් තියෙන්න ඕනේ. සැලැස්මෙන් පස්සේ ඒක ක්‍රියාත්මක කරගන්න සැලැස්මට කලින් අරමුණක් තියෙන්න ඕනේ. අරමුණට යන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒකට ඒකට මූලික පදනම පටන් ගන්න තියෙනවා. ඒතර ඔන්න ඔය ටික අපි දැන් කරන යනවා නම් ඒක බලන්න පුළුවන්. දැන් මට අරමුණක් තියෙනවද? මම ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවද? එහෙම සංසන්දනය කරන එක හොඳයි. ඒතර මම ඉස්සරට වඩා දැන් අපි තුන් දැන් පහුගිය අවුරුද්දකට වඩා මම මේ අවුරුද්දේ දැන් වැඩිපුර වැඩ කරනවා. මගේ අරමුණ වෙනුවෙන් මම දැන් වැඩ කරනවා. එහෙම බලනකොට අර පීඩන එන්නේ නැහැ. නමුත් ඒ කිසි දෙයක් නැතුව අපි තව දන්නේ නැති නිකන් අපිට පේන්න තියෙන චරිත. විශේෂයෙන් මේක මම හිතන අද කාලේ වෙනවා සමාජ මාධ්‍ය හරහා. මොකද සමාජ මාධ්‍ය වලින් ගොඩක් දෙනෙක් තමන්ගේ දේවල් දානවනේ අනිතර බලන්න. එතකොට ගොඩාක් දෙනෙක් මානසික වැටෙනවා. ආරයා නම් මෙච්චර දේවල් කරලා මට එහෙම කරන්න බෑ. එයා ට්‍රිප් ගිහිල්ලා කොහම ගියක්ද දන්නේ නැහැ තෙල් නැති අතරේ නේද? එහෙම හිතලා අර අපි නිකන් සමහරට එයා ඒක කරාට එයාට වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අන්න ඒ විදිහට අපි සංසන්දනය කර තවත් අපි අසාර්ථක වෙන්න පාර කපා ගන්නවා ඒ විදිහට ඉන්න ගියාම. අපි වෙන්න ඕනේ ඒක කාගවත් කේවා බල ඉන්න නෙමෙයි. අපි යම්කිසි අරමුණක් වෙනුවෙන් වැඩ කරගෙන ඉස්සරහට යන්න. එහෙම නොවන තාක් අපේ පෞරුෂය සහ අපි එක තැනක නතර වෙන ගතියක් තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් තව කෙනෙක්ට සංසන්දනය කිරීම තුළින්ම අපිට ඇති වෙන දුකක්, අපිට ඇති වෙන ඍණාත්මක ආකල්පයක්. දැන් මේ කියන කාරණාව පවුලට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව කතා කළ යුතුයි. මනෝවිද්‍යාඥතුමියනි දැන් අපි දන්නවා බොහෝ වෙලාවට මේ පෞරුෂත්වය කියන දේ පවුල තුළින් පාසල මේ හරහා තමයි මුලින්ම ගොඩනගන්නේ.
පවුල තුළින් ඒ සඳහා ඉටු විය යුතු විශාල කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්න දේ තමයි දැන් බොහෝ වෙලාවට අම්මලා තාත්තලා පොඩි කාලෙම දරුවන්ට යම්කිසි අරමුණක් ලබා දෙනවා. පුතේ ඔයා ලොකු වුණාම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ යම්කිසි අරමුණක් ඔවුන් විසින්ම නිර්මාණය කරන ළමයින්ගේ ලෝකෙ තුළ. මේ තුලින් සමහර විට ළමයින් කැමති දේ නොකරනවා වෙන්නට පුළුවන්. සමහරට අකමැත්තෙන් දෙමාපියන්ගේ බලකිරීම හින්දාම ඒ වෙනුවෙන් කැප වෙන දරුවන් ඉන්නට පුළුවන්. මේ කියන කාරණාව කොයි ආකාරයෙන්ද සාර්ථකත්වයට බලපාන්නේ? අපි කොහොමද මේක වෙනස් කරගන්නේ? ඔහු ඇත්තටම බැලුවොත් එහෙම පළවෙනි කාරණා මම මගේ සේවාලාභියෙක් ගැන කතා කරන්නම්. අවුරුදු 10 වගේ මං ගාවට ආවේ. මේ දරුවා ඉතාමත් ක්‍රියාශීලී. එක තැන ඉන්න බෑ, දඟලනවා, නලියනවා. මේ හැබැයි අම්මලට ඕනේ මෙයාව එක තැනක හරි ලස්සනට ඉන්දෝලා තියලා ඉවර වෙලා හරි ලස්සනට විභාගේ පාස් කරලා ඉවර ලොකු මේ අම්මා හිතන ආකාරයේ ඒ අධ්‍යාපන මට්ටමක් දීලා පහවස්ත්‍ර ශිෂ්‍යත්වය පාස් කරන විදිහ තමයි අම්මගේ මූලික බලාපොරොත්තු වුණේ. හැබැයි මේ පොඩි දරුවෙක් වුණත් මේ දරුවට අවශ්‍ය මොනවද කියලා අපි කතා කරාම මේ දරුවට ඕනේ සෙල්ලම් කරන්න. සෙල්ලම් කරලා අර යාට පාලනයක් නැතුව තියෙන ශක්තිය යම්කිසි වැඩක් ගන්න. ගත්තොත් එimhe ඊට පස්සේ අපි මේ දරුවත් එක්ක කතා කරලා ඉවරලා ඒ දරුවා කැමති ක්‍රීඩාවකට යොමු කරා. ඊට අමතරව ගත්තොත් එimhe අවුරුදු ගණනාවකට පස්සේ ඒ දරුවා මේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉතාමත් ඉහළ තත්වයකට එනවා. මේ කියන්නේ අම්මා කෙනෙක් විදිහට මට ඕන දේ මට දරුවට කියලා කරගන්න බෑ. ඒ කියන්නේ දරුවට අදාළ මාර්ගයක් තියෙනවා ඒ දරුවා තුලම. අපි විසින් ඒ දරුවා යා යුතු මාර්ගය කියනවා නෙමෙයි, ඒ දරුවා යා යුතු මාර්ගය ඔහු හොයාගත්තාම ඌට සහයෝගය දීමක් තමයි මෙහිදී කළ යුතු වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම මම කතා කරන්න කැමති බහුවිධ බුද්ධි න්‍යාය ගැන. මොකද බහුවිධ බුද්ධි න්‍යාය කියන්නේ මනෝවිද්‍යාත්මක සංකල්පයක්, බුද්ධිය, ඉන්ටෙලිජන්ස්. මොකද අම්මලා තාත්තලා වුණාම හැමතිස්සෙම අපිට හිතෙන්නේ ළමයා බුද්ධිමත් කියන්නේ හොඳට ලියලා අකුරු ලියලා ගණන් හදලා හොඳට විභාගේ පාස් කරගත්තොත් ළමයා හරිම බුද්ධිමත් කියලා. හැබැයි ඇත්ත තත්ත්වය මේක නෙමෙයි. මනෝවිද්‍යාත්මක බැලුවොත් එහෙම බුද්ධිය කියන්නේ බහුවිධ බුද්ධියක්. ඒ කියන්නේ ඔබට හොඳට තාර්කිකය ශක්තිය තියෙන්න පුළුවන්, වචන භාවිතා කිරීමේ හැකියාව තියෙන්න පුළුවන්. අන්න ඒකත් බුද්ධියක්. ඒ වගේම මේ බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ වීම, ගහ කොළ ඇලදොල ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒ තුලින් යම් කිසි දෙයක් නිර්මාණය කරන්න සම්බන්ධ වෙලා කටයුතු කරන්න හැකියාව තියෙන්න පුළුවන්. ඒ තුලින් විද්‍යාඥයෙක් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒක බුද්ධියක්. අපි කියනවා ඒක නැචරලිස්ටික් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ වගේම තව කෙනෙක්ට හොඳට නටන්න, ගයන්න, ජිම්නාස්ටික් කරන්න, ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා කයිනස්තටික් ඉන්ටෙලිජන්ස් නැත්නම් ගත්තොත් එimhe චාලක බුද්ධිය කියලා කියනවා. තව කෙනෙක්ට තව කෙනෙකුගේ හැඟීම් අවබෝධ කරගන්න, සහකම්පනය, දයානුකම්පාව දැනගන්න, ඒ කියන්නේ තමන්ගේ හැඟීම් අවබෝධ කරගන්න මේ ඔක්කොම හැකියාව තියෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. තව ওই වගේ බුද්ධිය විශාල ප්‍රමාණයකට පැතිරෙනවා. ඒ කියන්නේ අපි දැනගෙන ඉන්නේ එක කොටසක් විතරයි. ඒකෙන් කියන්නේ මේ ළමයට අකුරු ලියන්න බැරි නම් නැත්නම් ගණන් හදන්න බැරි නම් මේ ළමයට බුද්ධියක් නැහැයි කියලා. ඒ ළමයට වෙන ආකාරයක බුද්ධියක් තියෙනවා. නැත්නම් එකක් නැත්නම් කිහිපයක් තියෙනවා. ඔය අතර එක බුද්ධියක් තමයි මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන එක. සමහර ළමයිට මේකෙන් විශාල කොටසක් තියෙනවා. සමහරුන් එකකට අතිශය දක්ෂයි. අපි එතකොට කරන්න ඕනේ මේ දරුවා අතිශය දක්ෂ මොකටද? සහ එයා කැමති මොකටද කියලා අඳුනගෙන ඒකට යොමු කරන්න. දරුවට අපි යොමු කරොත් පමණයි දරුවට ඒ තුලින් ඉදිරියට යන්න ලැබෙන්නේ. අපි තල්ලු කරලා යවුවට දරුවට යන්න බෑ. මොකද දරුවට ඒකට එන්නේ පීඩාවක්. ඒ පීඩාව තුළ ඉදිරියට යෑමක් සාර්ථකත්වය අතිශය අපහසු එකක් වෙනවා. මොකද ඒ පීඩාව ඍණාත්මක පීඩාවක්. අර සුරංග මහත්මයා කිව්වා වගේ පීඩාව තියෙන්න පුළුවන් ධනාත්මක. ගත්තොත් එහෙම අපි ඒකට කියනවා ධනාත්මක ස්ට්‍රෙස් නැත්නම් යූ ස්ට්‍රෙස් කියලා අපි කියනවා ඒකට. ධනාත්මක ආතතිය. මොකද ධනාත්මක ආතතියක් නැතුව අපි කවදාවත් පාඩම් කරලා විභාගයට ලියන්නේ නැහැ. විභාගයක් නැත්තම් කවදාවත් අපි පොත අල්ලන්නෙත් නැහැ. පොතක් අල්ලන්නේ විභාගයක් තියෙන හින්දා. ඒ කියන්නේ යම් කිසි ආතතියක් තියෙන්න ඕනේ. හැබැයි ඒක ධනාත්මක ආතතියක්. ඒ යූ ස්ට්‍රෙස් එක තිබ්බොත් අපි ජීවිතේ ජය ගන්නවා. ඇයි මම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? එතනම ආතතියක් එක්ක තමයි ආරම්භ කරන්නේ. හැබැයි මම ඒකට කැමැත්තෙන් කරනවා නම් ධනාත්මක ආතතිය. ඒ කියන්නේ ඔබ හැමෝටම ආතතියක් තිබ්බයි කියලා බය වෙන්න එපා. ඒක ධනාත්මක ආතතියක් නම් ඔබ අනිවාර්යයෙන් සාර්ථක වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ නොදන්න හැකියාවක් ඔබ තුළ තියෙනවා වෙන්නට පුළුවන්. ඔබ නොදන්න දක්ෂතාවයක් ඔබ තුළ තියෙනවා වෙන්නට පුළුවන්. සමහර විට ඒ තුලින් ඔබ ඔය හොයන සාර්ථකත්වයට ළඟා වන්නට ඔබට හැකියාවක් ලැබෙන්නටත් පුළුවන්. ඉතින් මේ පිළිබඳව කතා කරාදී තවත් බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. ඉතින් ඊට මත්තෙන් අප සූදානම් යලිත් කෙටි විරාමයක් සඳහා යොමු වන්නට.
ජීවිතය කියලා කියන්නේ හරියට ගගක් වගේ. බාධක කම්කටොළු මේ ආදී විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට අපිට සිදුවනවා මේ ජීවන ගමනේ. ඒ යන අතරතුරදී ඔබ මම අපි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න මේ සාර්ථකත්වයට ගමන් කිරීමේදී අපට ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවයි අද දවසේදී අපි මේ ආකාරයෙන් සෙනෙහස තුළින් ඔබත් සමගින් කතා බහ කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙන්නට පුළුවන් අපි මේ ගන්න තීන්දුව తీරන. එය ඔබගේ රැකියාව පිළිබඳ වෙන්න පුළුවන්, අධ්‍යාපනය පිළිබඳ, විවාහය පිළිබඳ, එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයේදී ඔබ යම් යම් කරුණු පිළිබඳව ගන්න තීන්දුව తీරන මොන විදියට මේ සාර්ථකත්වයේ කියන කාරණාවට බලපානවද? උපදේශකතුමනි කොයි ආකාරයෙන්ද මේ කියන කාරණා එහෙම නැත්නම් මේ නිවැරදි තීන්දුව తీරන ගැනීම කියන කාරණාව සාර්ථකත්වයට බලපාන? ඔව්. දැන් ඇත්තටම තීරණ ගන්න අපිට අවස්ථා කීපයක් එනවා. ඒ කියන්නේ ජීවිතේ තීරණාත්මක අවස්ථා ගොඩක් වෙලාවට අපි තීරණ ගැනීමක් සහ තෝරා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන් අපේ වෘත්තීය ජීවිතය මොන පැත්තටද අපි යන්නේ කියලා අපි ගැන කලින් කතා කරා. ඊට පස්සේ තාමත්ම වැදගත් අවස්ථාවක් තමයි අපේ විවාහය සම්බන්ධ අපි ගන්න තීරණේ. එතකොට එතනින් තමයි සම්බන්ධතා ජාලයක් ගොඩනැගෙන්නේ. අපි දන්නවා පවුලක සමාජයක් කියන එකේ මුල්ම එකකේ පවුල. එතකොට පවුලෙන් පස්සේ ගොඩක් සම්බන්ධතා ඇති වෙනවා. එතකොට මේ පවුලේ සම්බන්ධතා ඇති කර ගැනීමෙන් පස්සේ අපි හිතමු දැන් දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ නැත්නම් ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගත්තට පස්සේ මේ විදිහට අපි විවිධ සම්බන්ධතා ඇති වෙනවා. එතකොට මේ සම්බන්ධතා කියන කාරණය අපිට ඉතාමත්ම බලපානවා මේ පුද්ගලයාගේ සාර්ථක අසාර්ථක වීම වලට. අපි ඒක ගත්තොත් මෙන්න මෙහෙම දැන් අපි හිතමු පාසල් අධ්‍යාපනයෙන් පස්සේ එහෙම නැත්නම් වෘත්තීය අධ්‍යාපනයකින් පස්සේ එහෙම නැත්නම් යම්කිසි උසස් අධ්‍යාපනයකින් පස්සේ අපි විවාහ වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. සමහරට ඊට කලින්ම පාසල් අධ්‍යාපන කාලේ ඉඳන්ම එවැනි සම්බන්ධතා ගොඩනගා ගන්නවා. එතකොට මේ ප්‍රේම සම්බන්ධතා එතකොට තවත් මේ ප්‍රේම සම්බන්ධතා රහ තවත් වෙන සමාජ සම්බන්ධතා අපිට රාශියක් ඇති වෙනවා. එතකොට පුද්ගලයෙක් හැට අපිට සම්බන්ධතා වලින් තොරව ජීවත් වෙන්න අමාරුයි. ඉතින් අපිට සම්බන්ධතා අනිවාර්යයෙන්ම ගොඩනගනවා. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් මොහොතකට මේ තියෙන සියලු සම්බන්ධතා නිරෝගී සම්බන්ධතාවද එහෙම නැත්නම් විස සහිත සම්බන්ධතාවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපිට සමහරට තේරෙන්නේ නැහැ. තේරුණත් සමහරවිට අපි දන්නවා මේක මට හරියන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මගේ ජීවිතේට මගේ අරමුණට යන්න මේ සම්බන්ධතාවය බලපෑම් වෙනවා කියලා අපි දන්නවා. එතකොට දැනගත්තත් සමහරවිට අපිට තීරණයක් ගන්න බෑ. එහෙම නැත්නම් අපිට ඍජු තීරණයක් ගන්න බෑ. සමහරට දෝලණය වෙනවා. දෝලණය වෙනවා. නැත්නම් අපිට ඒ කෙලින් තීරණයක් ගන්න බැරිකම නිසාම අපි සමහරලාට පීඩාව දෙනවා. ඒකට මේ සම්බන්ධතාවය අතහැර ගන්න බැරුව. විශේෂයෙන්ම මම මෙතන කතා කරන්නේ ඇති වෙන සමහර අර මං කිව්වා වගේ විස සහිත සම්බන්ධතා. නැත්නම් නිරෝගී නොවන සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් වෙන්නට ඕනේ ඍජු තීරණයක් ගන්න අර හැඟීම් බර වෙන්නේ නැතුව. දැන් අපිට අපි කියනවා හැඟීම් හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒකට අපි චිත්ත වේගී බුද්ධිය ගැන කතා කරා. ඒත් අපි සමහර වෙලාවට හැඟීම් වලට යටත් වුණොත් එහෙම නැත්නම් අපි ඒ වෙලාවට ඇති වෙන ආවේගය නිසා එහෙම නැත්නම් අනුකම්පාව නිසා මම දන්නවා ගොඩක් දෙනෙක් අතහැරියොත් ඒක පව් කියලා හිතලා සමහරලාට මේ සම්බන්ධතාවය දිගට ගෙනියන්න උත්සාහ කරනවා. හැබැයි ඒකෙන් සමහරලාට දෙදෙනාටම හෝ ඒ පවුල් දෙකටම යහපතක් වෙන්නේ නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් සහ හොඳින් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් නම් මේ සම්බන්ධතාවය ඇත්තටම මොකද්ද මේකෙන් වෙන්නේ. එතකොට අපි අනුකම්පාවෙන් හෝ නැත්නම් යම්කිසි මානුෂීය හේතුන් මත කියලා අපි එහෙම ගෙනියාමෙන් අපිට වඩා සිද්ධ වෙන්නේ අයහපතක්ද යහපතක්ද කියන එක අපිට හිතන්න පුළුවන් නම් පොඩි වෙලාවක් අරගෙන ඒක ඊටාම වටිනවා. ඉතින් ඒ නිසායි අපි තීරණ ගන්නදී අර ඒ විදිහට තොරතුරු හොයලා බලන්න ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට නිකන් අපිට ඇත්ත කියලා හිතන තොරතුරු මතනේ ගොඩක් තීරණ ගන්න. ඉතින් අපි මං හිතන්නේ මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට හිතෙන හැමදේම ඇත්ත නෙමෙයි. අපි ඒක හිතන්න ඕනේ. කියන්නේ මොකද අපිට සමහර දේවල් හිතෙන්න අපේ සිතිවිලි වලට බලපානවා අපි නිතර අහන දකින්න දේවල්. ඒතකොට නිතර අහන දකින්න දේවල් එක්ක අපි හිතන විදිය හැදෙන්න පුළුවන්. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට එකපාරම හිතනවා මේක ඇත්තනේ කියලා. නමුත් එහෙම නැහැ. සමහරට අපි දකින දේෙන් අපි විශ්ලේෂණය කරනවා මේක තමයි හරි දේ මේක තමයි වැරදි දේ කියලා. සමහරට එයත් වැරදි වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකතර තේරුම් ගන්න නැතුව අපි සමහරලාට වැරදි තීරණ වලට එළඹෙනවා. ඉතින් ඒ නිසා අර තාම ගැඹුරින් ජීවිතේ අපිට කිව්වා වගේ තාම උවමනාවෙන් දැඩි අවශ්‍යතාවයකින් මේක යන හොයලා බලන්න ඕනේ. එහෙම නැතුව නිකන් ආවට ගියාට තීරණ ගන්න නැතුව එහෙම නැත්නම් අපි හිතනවා නිකන් බාහිර සාධක මත නිකන් කවුරුත් කියපු පමණින් ඇහූ පමණින්
එහෙම හිතන්න හොඳ නැහැ. ඉතින් අපිට ගොඩාක් වෙලාවට මම අර කිව්වා වගේ විශේෂයෙන් සමාජ මාධ්‍ය වැනි මාධ්‍ය වලින් අපිට දැන් නිතරම තරුණ දරුවෝ ඉන්න නිසා මම කියන්නේ ඒ වගේ ලැබෙන තොරතුරු අපි ඔහේ පිළිගන්නවා. නැත්නම් ඒව ඇත්ත කියලා හිතනවා. නැත්නම් ඒ සමහර විවිධ අරමුණු හේතු නිසා ඒවා මේ උදාහරණ වෙන්න පුළුවන් ඒ තොරතුරු. ඒව නිසා සමහරලාට අපි වැරදි තීරණ ගන්නවා. ඉතින් ඒ නිසා ඒ හැම දෙයක්ම හොඳින් තමන්ගේ බුද්ධියෙන් කල්පනා කරලා බලලා මේකෙන් වඩාත් යහපතක් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා හිතලා තීරණ ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා සම්බන්ධතාව කියන එක ඇත්තටම අපිට ජීවිතයට අවශ්‍යයි. එතකොට සම්බන්ධතාව තුළින් අපේ ජීවිතයට ආලෝකයක්, ජීවිතයට ශක්තියක්, ජීවිතයට අපි කියන අභිප්‍රේරණයක්, මොටිවේෂන් එකක් එන්න ඕනේ සම්බන්ධතාව තුළින්. ඉතින් එතකොට එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට අර කිව්ව ආකාරයට අපිව ආපස්සට යන්න, එහෙම නැත්නම් අපි එකතන නතර කරලා තියන්නත් ඒ සම්බන්ධතාව හේතු වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් අපි ගත්තොත් දැන් පවුලේ සම්බන්ධතා, දෙමව්පිය දුද්දරු සම්බන්ධතාව පවා අත්හරින්න නෙමෙයි. නමුත් ඒවා නිරෝගීව පවත්වාගෙන යාම ඉතා වැදගත්. මම දන්නවා සමහර දරුවෝ ඉන්නවා විවිධ පවුලේ විවිධ ගැටලු තියාගෙන විවිධ ගැටුම් එක්ක ජීවත් වෙනවා. ඉතින් ඒවා පවා මේ ගැටුමට හේතු වෙච්ච මොනවාද කියලා පොඩ්ඩක් හිතලා බලලා ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා ගත්තා නම් ඒවත් අවම කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එක පවුලේ ඇතුලේ ප්‍රශ්න මම කියන්නේ. ඒතකොට ඒවා පවා අර සම්බන්ධතාවය සමහරට දෙමව්පිය දරුවන්ගේ තියෙන මේ සම්බන්ධතාව වගේ මේ සමහර කෙනෙක්ගේ වැරදි නිසා මේ පවුලට මේක දැඩි බලපෑමක් ඇති වෙලා නමුත් අපිට තීරණයක් ගන්න බැරුව අපි ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අර ඔන්න ඔය වගේ දේවල් ගැනත් අපි අවධානය යොමු කරොත් සම්බන්ධතා හේතුවෙන් අසාර්ථක වෙන තින්ඩ කඩ අපිට වළක්ව ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි හිතන්නේ නැති කාරණාවක් තමයි මේ තමන්ගේ ළඟ ඉන්න පුද්ගලයෝ හින්දා තමන්ගේ තියෙන මේ බැඳීම් හින්දා මේ සම්බන්ධතා හින්දා අපි කොයිතරම් දුරකට සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන කාරණා විශේෂයෙන්ම අපි සුපරීක්ෂාකාරී වෙන්නට ඕන තීන්දුව తీරන ගැනීමේදී තමන්ගේ අරමුණට යන්න තමන්ගේ ගමනට බාධාවක් නොවන විදියට මේ හැම දෙයක්ම කල්පනාකරණය කරගන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. දැන් මේ තියෙන සමාජ වටපිටාවත් එක්ක මේ තියෙන තරඟකාරී ලෝකේ අපි හැමෝම මේ මුදල පසුපස හමා යන ගමනක නිරත වෙන උපදේශකතුමනි. මේ යන ගමනේදී බොහෝ කෙනෙක්ට හිතන්නට පුළුවන්, බොහෝ කෙනෙක් හිතෙන්න පුළුවන් සල්ලි තිබූ පමණින් Taman සාර්ථකයි කියන කාරණාව. ඇත්තටම මනෝවිද්‍යාඥතුමියනි දැන් සල්ලි තිබ්බොත් අපි සාර්ථකද? මේක කොයිතරම් දුරකට සාධාරණද මේ කියන මතය? ඔව් ඇත්තටම අපි ඒක දිහා බැලුවොත් සල්ලි නැති වුණොත් අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න අපහසුයි. මොකද අපි ඉන්න වටපිටාවත් එක්ක අපිට මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න ඕනේ. ඊට එහාගේ යම්කිසි අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ ටික ඉෂ්ට කරගන්න ඕනේ. හැබැයි හිතන්නකො මේ ලෝකේ තියෙන ඔක්කොම සල්ලි ටික තියෙනවා කියලා ඒත් අපි හැරිලා බලනකොට ජීවිතේ පිටිපස්සට අපිට සාර්ථකද නැද්ද කියලා බලන්න වෙන්නේ අපේ හැඟීම් එක්කම. අපි හෘද සාක්ෂියට එකකව අපි බලන්න වෙනවා මට දැනෙන්නේ මම සාර්ථකයි කියලාද නැත්නම් අසාර්ථකයිද කියලා. මොකද ලෝකේ ලොකු සල්ලි තියෙන මිනිස්සු ගත්තොත් එම අවසාන මොහොතේදී කියන්නේ සල්ලි විතරක් නෙමෙයි මගේ ජීවිතය. මගේ තිබ අනිකුත් සම්බන්ධතා අනිකුත් මාත් එක්ක තිබ අර ග්‍රැටිටියුඩ් කියන අනි මම කොහොමද අනිතට කෘතඥ වුනේ. අන්නේ සම්බන්ධතාවත් එක්ක මම කොහොමද ඉදිරියට ගියේ. මම කොහොමද මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වුනේ. මම මොකද්ද ලෝකයට කරේ. අනික ලෝකේ මම ලබාගත් දේ මොකද්ද? අන්න මේ වගේ පුළුල් පරාසයකට යනවා මේක. ගත්තොත් එහෙම කරපු මේ ළඟදී කරපු සමීක්ෂණයෙන් මේ ඇත්තට පැහැදිලි කරනවා මුදල නෙමේ බහුතරයක් මිනිස්සු සලකා බලන්නේ ඊටමත් වටින දේ විදිහට. සාර්ථකත්වයේ විදිහට. ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේ වර්තමාන පහුගිය අවුරුදු දෙක ඇතුළත නම් සෞඛ්‍ය ඉතාමත් වැදගත් දෙයක් කියලා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දෙවෙනි ලෝක මහා යුද්ධයේ ඒ අතරතුරට ගියොත් එimhe වික්ටර් ෆ්‍රැන්කල් කියන මනෝවිද්‍යාඥයා කියනවා ජීවිතයේ සාර්ථකය කියලා කියන්නේ මේ මුදල්වත් ඒ කිසිම දෙයක් නෙමෙයි. ඇත්තටම Tamanට අරමුණක් තියෙනවා නම් සාක්ෂාත් කරගන්න දෙයක් තියෙනවා නම් ඒකෙන් යම්කිසි මීනින් එකක් යම්කිසි මොකද්ද මේකේ තියෙන තේරුම ඒකෙන් මට යමක් ලබා ගන්න පුළුවන්ද ලෝකෙට යමක් කරන්න පුළුවන්ද යහපතක් කරන්න පුළුවන්ද අන්න එතන සාර්ථකත්වය තියෙනවායි කියලා. කියන්නේ සාර්ථකත්වයේ මුදල් අවශ්‍යයි අනිවාර්යයෙන්ම අපිට ජීවත් වෙන්න. ඒ වුණාට අපිට සාර්ථකත්වය කොයි වෙලාවකවත් ලඝු කරන්න බෑ. මේ මුදල විතරයි කියලා. මොකද ඒකින්ද තමයි මේ අපි අධ්‍යාපනය ලබා ගන්න. ඒකින්ද තමයි අපි රැකියාවල් කරන්නේ නැත්නම් ලොකු ව්‍යාපාර කරන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ අනිත් අය අතර කැපිපෙන යම්කිසි දේවල් කරන්නේ මේ හැම දෙයක්ම මේ සාර්ථකත්වයේ කියන කොටස්. සමහරක් වෙලාවට මට විනෝද ගමනක් යන්න පුළුවන් වෙන්න ඕන කමක් ඇති නැත්නම් වෙන කොහේ හරි රටකට ගිහිල්ලා මොකක් හරි බලන්න ඕන කමක් ඇති. ඒකත් මේ සාර්ථකත්වයේ යම්කිසි කොටසක් තමයි.
සාර්ථකත්වය කියන එක කොයි වෙලාවකදවත් අපිට ලඝු කරන්න බෑ. ඒක තමයි අපි මතක තියාගන්න ඕන එක. අනිවාර්යයෙන්ම තමන් කැමති දේ කරන්නට තමන්ට හැකියාවක් තියෙනට ඕන. තමන්ගේ හැඟීම, තමන් හිතන පතන විදිය, අපේ ආත්ම තෘප්තිය කියන දේ ඉතාමත්ම අවශ්‍ය කාරණාවක් වෙනවා මේ සාර්ථකත්වයට. විශේෂයෙන්ම අපි දකින කාරණාවක් තමයි බොහෝ දෙනෙක්ගේ මේ තියෙන ඍණාත්මක ආකල්ප මේ සාර්ථකත්වයට යන්නට බාධාවක් වෙනවා. ඒ නිසාවෙන් හැම වෙලාවකදීම ඔබ ධනාත්මකව හිතන්න, ධනාත්මක දේවල් වලට යොමු වන්න. එවිට සමහර විට ඔබට ඔය හොයන සාර්ථකත්වයට ගමන් කරන්නට ඔබට හැකියාවක් ලැබේවි. උපදේශකතුමනි, දැන් අපි පහුගිය කාලේ මේ කොවිඩ් සමයත් එක්ක අපි කතා කරොත් බොහෝ දෙනෙක් නිවසේ සිට තමයි තමගේ රාජකාරී කටයුතු කරේ. දරුවෝ පාසල් ගියේ නැහැ, ගෙදරට වෙලා Zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලැබුවා. තරුණ තරුණියන් එහෙමයි. ඒත් එක්කම මේ දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක තවත් ගැටලු රසකට මිනිසුන් මුහුණ දෙනවා. මේ කියන කාරණාවන් එක්ක ගත්තාම අපි දකිනවා බොහෝ කෙනෙක් දැන් කම්මැලි. දෙයක් කරන්න අකමැති, එහෙමත් නැත්නම් දෙයක් කරොත් ඒක අසාර්ථක වීමේ තියෙන ඉඩකඩ වැඩි කියලා හිතන්නට පුළුවන්. ඒ නිසා දෙයක් කරන්න බය වෙනවා හැමෝම. මේ කියන මතය අපි නැති කරගන්නේ කොහොමද? මේක අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයට බලපානවා නේද? මම හිතන්නේ අර ඉස්සෙල්ලා මම මේ කාරණේ ටිකක් කෙටියෙන් කිව්වා. දැන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ මෙහෙම දේවල් නම්. මොකද ඇත්තටම දැන් ප්‍රවෘත්තිමේ වටිනාකමක් තියෙන අසාර්ථක වෙච්ච දේවල් වලට කියලා මට හිතෙන්නේ ගොඩක් වෙලාවට නේද? ඒ කියන්නේ සාර්ථක වෙච්ච වගේ අපි කියන්නේ good news අඩුයි. අපි හැමෝම කතා කරන්නේ සාර්ථකත්වය ගැන. මේ අසාර්ථකත්වය කියන පිළිබඳව අපි කතා කරන්නේ ඇත්තටම. ඔව් සහ මම කියන්නේ ප්‍රවෘත්ති වලින් වාර්තා වෙන ගොඩක් වෙලාවට යම් දැන් මිනිසුන් මුහුණ දෙන පීඩාවන් ගැන, විවිධ ප්‍රශ්න ගැනනේ. ඒතර අතරතුර සාර්ථක වෙච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රවෘත්ති වල පෙන්නන්නේ නැහැ. එතකොට ඔය කියන බය ඉන්න පුළුවන්. අපි නිතරම දකින්නකොට ඇත්තටම ළමයි වුණත් දැන් විශේෂයෙන්ම ළමයි පවා ප්‍රවෘත්ති බලනකොට දැන් මේ රට ඔක්කොම දැන් මෙහෙම වෙලා තියෙන්නේ. දැන් අපි ගොඩක් ලොකු අර්බුදයක ඉන්නේ කියලා අපිට එහෙම ඇහෙන්නේ එහෙමයි. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට සමහරට අපි තුල දෙන සහජ බය කියන කොහොමත් අපිට හැමෝටම තියෙනවා අනාගතය සම්බන්ධයෙන් බයක් කියන්නේ ඒ පැවැත්මත් එක්ක එන එකක් නේක. නමුත් සමහර අය තුල මේක ටිකක් වර්ධනය වෙන්න පුළුවන්. සමහරට මේක මේ බය වැඩි වෙලා සමහරට ඒක රෝගී තත්ත්වයක් දක්වාත් වර්ධනය වෙන්න පුළුවන්. අර නිරුෂ මහත්මිය කිව්වාගේ සෞඛ්‍ය කියලා ගත්තාම ඇත්තටම අපිට කායික සෞඛ්‍යයටම මේක ලඝු කරන්නත් බෑනේ. මොකද පුද්ගලයාගේ සාර්ථකත්වයට ඉතාම තීරණාත්මක සාධකයක් තමයි සෞඛ්‍ය කියන්නේ. එතකොට සෞඛ්‍යයෙන් මානසික සෞඛ්‍ය අපිට ඉතාම බරපතල කාරණයක් වෙනවා, තව වැදගත් කාරණයක් වෙනවා. එතකොට දැන් ඔය මේ ආර්ථික අර්බුදයත් එක්ක දැන් කොවිඩ් වලින් නම් අපි කොහොම හරි බේරුණා කියලා අපි හිතමුකෝ. එහෙම නැත්නම් අපි ඒ කායික රෝගී තත්ත්වෙන් හැබැයි දැන් මේ ඇති වෙන අර්බුදත් එක්ක අපි මානසිකව රෝගී වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා අපි මොකක්ද අරන් තියෙන පියවර? එතකොට අපි මානසික සුවපත් භාවය වෙනුවෙන් නැත්නම් මානසික යහපැවැත්ම වෙනුවෙන් අපි මොනවද කරන්නේ? අන්න ඒ කාරණේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අර කිව්වාගේ ඔබ කිව්වා කාටේ බය කියන එක එන්න පුළුවන් ගොඩක් වෙලාවට අර මම කියපු විදිහේ යම් ආකාරයේ මානසික ගැටලු නිසාත්. ඒ කියන්නේ අපි දන්නවා සමහර වෙලාවට අපි හැමෝ කෙනෙකුටම ඕනම කෙනෙකුට මානසික රෝගයක් වැළඳීමේ අවදානම තියෙනවා. සහ ඒ සම්බන්ධයෙන් මානසික පීඩාවන්ට පත්වීමේ අවදානම තියෙනවා. නැත්නම් ඒ හැකියාව තියෙනවා. එතකොට එහෙම කෙනෙකුට සමහර වෙන කෙනෙකුට ඒ தත්ත්වයේ උත්සන්න වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මේ බය කියන එක. ඒතකොට අනාගතය සම්බන්ධයෙන් ඇතිවෙන බය අපි සමහරලාට ඒක කාන්සා තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අර එහෙම වුණොත් නැත්නම් කාන්සා රෝගී තත්ත්වයක් දක්වා අපි කාන්සාව කියන අපි හැමෝටම තියෙන තත්ත්වයක්. ඒක වැඩි වෙන්න පුළුවන් සමහරලාට. ඒතර මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට කිසිම දෙයක් කරන්න නැතුව ඉන්න හිතෙන්න පුළුවන්. කියන්නේ එතකොට ඔබ කිව් විදිහටම ඇත්තටම සමහරලාට ඒක කම්මැලිකම වෙන්න පුළුවන්. හැබැයි අනිත් අතට අර තියෙන කලකිරීම, එපා වීම ඒත් එක්ක මේ රෝග ලක්ෂණයක් විදිහට සමහරලාට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. උනන්දුවක් නැහැ, උද්‍යෝගයක් ඇති වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් අවසානයේදී විෂාදයේ වැනි රෝගී තත්ත්වයක් දක්වත් මේක වර්ධනය වෙන්න හැකියාව තියෙනවා. කියන්නේ මානසික අවපීඩනයක් දක්වා. ඉතින් අපි ඒ නිසා හැම විටම අර ඍණාත්මක දේවල්ම බල ඒ ඔස්සේම හිතමින් මේක මට හරියන්නේ නැහැ, අපිට කරන්න බෑ, දැන් කවදාවත් ගොඩේමක් නැහැ වගේ දේවල් කී නැතුව අපි හිතන්න ඕනේ, අපි උත්සාහ කරන්න ඕනේ වෙන්නේ. අර නිලුෂ මහත්මිය කියපු එක වැදගත් කාරණයක් තමයි අපි මොකද්ද කරලා තියෙන්නේ, අපි මේ වෙනුවේ මොකද්ද කරේ. මොකද අපි හැමෝම ප්‍රතිඵලයට හරි කැමතියිනේ. දැන් අපි කැමති මේ රට දියුණු කරන්න, රට දියුණු වෙනවාට අපිට සල්ලි හැමදාම අපි හරි කැමති ප්‍රතිඵලයට. හැබැයි ඒ වෙනුවෙන් අපි කරන්න වැඩපිළිවෙලක් තියෙනවා, නිකම්ම උදා වෙන්නේ නැහැ නේද? ඒකට ඒක කරන්න අපි කැමතිද? ඒ කැපකිරීම කරන්න අපි ලෑස්තිද? කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය. එතකොට දැන් අපි මේ කතා කරන අපි හැම කෙනෙක්ම අපි ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඒතර මම ගත්ත දායකත්වය. දැන් මෙන්න මේක තමයි අපි මම හිතන්නේ අධ්‍යාපනයේ ඉඳන්ම හුරු කරන්න ඕනේ පොඩි කාලේ ළමයින්ට. මගෙන් මොකද්ද ලැබුණේ? මේ යම්කිසි සාර්ථකත්වයක් වෙනුවෙන් යම්කිසි ජයග්‍රහණයක් වෙනුවෙන් මගේ දායකත්වය කොහොමද මම දීලා තියෙන්නේ? රටේ දියුණුව ගමුකෝ අපි. මේ රට දියුණු කරන්න නම් මගේ දායකත්වය මම කොයිකද? මගේ වැඩේ මම හරියට කරාද? ඒතර මම යම්කිසි රාජකාරියක් කරනවා නම් මම උපරිමව මම කැපවීමෙන් වැඩේ කරලා තියෙනවද? අපි තමන්ගේ රාජකාරිය තුල පවා. එතකොට මට නියමිත පැවරුණු දේ මම හරියට කළා නම් මට සතුටු වෙන්න බලන්න මම ලොකුම දායකත්වයක් මේකට දීලා තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් අපේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් අපි
යම්කිසි දායකත්වයක් ලබා දෙනවා. ඒතකොට අපිට සතුටු වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න අපි උදව් කරනවා. ඒතර අන්න මේ විදිහට අපිට හැම කෙනෙකුටම හිතන්න පුළුවන් තමන්ගේ කාර්ය තුලදී. ඒතකොට දැන් රියදුරු මහත්තයෙක් ගත්තොත් එයාට හිතන්න පුළුවන් මම මිනිස්සුන්ව මේ මොනවාද ආරක්ෂිතව ගමන් කරවලා ඒගොල්ලන්ගේ ගමන් බිම යවලා මම මේ රටේ දියුණුවට දායක වුණා. අන්න ඒ විදිහට අපි හැම විටම හිතන්න ඕනේ අපි නිකන් මොකක් හරි රස්සාවක් කරනවා කියන එක නෙමෙයි. අපි හැම කෙනෙක්ම අපේ කාර්යභාරය අපි නිවැරදිව ඉටු කරනවා කියන එක. අන්න ඒ තුලින් තමයි අර බය නැති කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි කිසි දෙයක් නොකර බලාගෙන ඉන්න තව තවත් බය වැඩි වෙන එක තමයි වෙන්නේ. අනිවාර්යයෙන්ම අපි පෙරලා අපේම ප්‍රශ්නයක් අහන්නට ඕන. අපි මේ සාර්ථකත්වයේ කරා අපෙන් ඉටු විය යුතු යුතුයකම ඒ වගකීම ඒ ආකාරයෙන්ම හරියට ඉටු කරාද කියන කාරණාව පිළිබඳව අප සූදානම් තවත් බොහෝ දේ කතා කරන්නට ඊට මත්තෙන් යරිත් කෙටි විරාමයක්. ඔබ අලිත එකතු වන්නේ සෙනෙහස වැඩසටහනත් සමගින්. අවසාන වශයෙන් මම කැමති අපේ මනෝවිද්‍යාඥතුමියගෙන් දැන කියා ගන්නට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නට තියෙන මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකීන්ට සාර්ථකත්වයේ දකින්න කැමති ප්‍රේක්ෂකීන්ට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නට තියෙන්නේ? ඇත්තටම ඔව් අර කිව්වා වගේ සාර්ථකත්වය ඒක ඔබට ආවේනික දෙයක්. සාර්ථකත්වය කියන්නේ නිර්ණායක නෑ. මේක මේ විදිහටමයි මේක මේ විදිහට තමයි ඔබ සාර්ථකයි කියලා මයින්න කියලා සමාජයේ ඒ ගත යුතු නිර්ණායකයක් අපිට දෙන්න විදිහක් නැහැ. ඒක ඔබේ තියෙන අරමුණ සාක්ෂාත් කර ගැනීම සහ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට Tamanට කොච්චර යහපතක් වෙනවද? ඒ තුලින් සමාජයට සහ ලෝකෙට කොච්චරක් යහපතක් වෙනවද? අන්න ඒ තුල ඔබ ඇත්තටම සාර්ථකත්වය සාක්ෂාත් කරලා තියෙනවා. ඒකත් එක්කම තව එක දෙයක් මම එකතු කරන්න කැමතියි. ඒ සාර්ථකත්වය සඳහා ඔබේ යහගුණ ධර්ම සහ අගයන් කියන පෞරුෂ ලක්ෂණ අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගන්න වෙනවා. ඒකත් එක්ක තමයි ඔබට අර්ථවත් සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. උපදේශකතුමනි ඔබටත් අවස්ථාවක් තියෙනවා මොන වගේ පණිවිඩයක් ලබා දෙන්න? ඇත්තටම අර අපි කිව්වා වගේ දැන් අසාර්ථක වෙන හේතු අපි කතා කරා. ඒතකොට සාර්ථක වෙන්න නම් මොනවද කරන්න ඕනේ කියලා කතා කරා. මේකෙදි ඊටාම වැදගත්ම දේ තමයි අපි දැන් සමහර වෙලාවට බොහෝ දෙනෙක් අර අපි කියවනේ කම්මැලිකමට ඉන්නවා වැඩ කරන්න තියනවා කියලා. සමහර කෙනෙක් ගොඩක් වැඩ කරනවා. හැබැයි මේ වැඩ කරන ඒ වගේ ප්‍රතිඵලය කොච්චර දුරට අපි කරන වැඩේට අදාළද කියලාත් බලන්න ඕනේ. ඒකත් මම හිතනවා අවසාන වශයෙන් පණිවිඩයක් විතර මම දෙන්න කැමතියි. ඒ කියන්නේ අපි මේ කරන මොකද මම දන්නවා සමහර අය ගොඩක් කාර්යබහුලයි. තමහට උදේ නැගිටින්න නම් නිදා ගන්නකම් හරියටම ගෙදර ගොඩක් මහන්සි වෙනවා ගොඩක් දෙනෙක්. ගෙදර ගෘහණියක් ගත්තත් අම්මා කෙනෙක් ගත්තත් ගොඩක් මහන්සි වෙනවා. හැබැයි මේ හැම එකම ප්‍රතිඵලයක් තියෙනවා. නැත්තම් කොච්චර දුරට ඵලදායකද මේ කරපු දේවල්. සහ අපේ සාර්ථකත්වය වෙනුවෙන් ඒ කරන වැඩ කොච්චර දුරට අදාළද කියන එක අපි හිතලා බලන්න ඕනේ. දරුවන්ටත් ඒකමයි කියන්නේ. ඉතින් පාසල් මට පාඩම් කරනවා, පන්ති යනවා, ගොඩක් වැඩ කරනවා. රැකියාව කරන තැනත් එහෙමයි. රැකියාව ගොඩාක් කාර්යබහුලයි. හැබැයි ඒ ආයතන දියුණුව වෙනුවෙන් අපිට ඒ කාරණේ කොච්චර දුරට ගැලපෙනවද? අදාළද? එහෙනම් අපි යමක් කරද්දී ඒක හරියට තේරුම් අරන්ද කරන්නේ? එහෙම නැත්නම් ඒකේ පර්පස් එක මොකද්ද? ඒ වගේ මේකේ ඒක කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලයේ අරමුණ මොකද්ද? මෙන්න මේ විදිහට අපි හිතලා වැඩ කරනවා නම් මම හිතන්නේ අපිට සාර්ථකත්වය කියන එක වැඩි ඈතක නෙමෙයි. අනිවාර්යයෙන්ම සමහර විට අද දවසේදී අපි මේ කතා කරපු කාරණා මේ අත්දැකීම් ඔබ විඳලා ඇති. ඒ තුලින් ඔබ මේ වන විට යම්කිසි පන්නරයක් ලබාගෙන ඇති. සමහර විට ඔබ මේ වන විටත් ඔබේ අරමුණු අමතක කරලා ඇති. ඔබට හැකියාවක් තිබෙනවා අද ඉඳන්ම ආපහු අලුතින් පටන් ගන්න. ඔබ කරන දෙයට ඔබ කැප වෙන්න. පුළුවන් තරම් ඍණාත්මක ආකල්ප වලින් බැහැර වෙන්න. ඊටාත්ම ධනාත්මක වටපිටාවක් නිර්මාණය කරගනිමින් ඔබට ඔබේ සාර්ථකත්වයට ළඟා වන්නට ඉක්මනින්ම හැකියාවක් ලැබේවි. ඒ ඔබ කරන කැපවීම සහ ඔබ ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද කොයිතරම් මට්ටමකද කියන කාරණා පිළිබඳව සලකා බැලුවත්. ඉතින් අද දවසේදී මේ පිළිබඳව කතා කරන්න තිබුණු කාල වේලාව නිමවට පත්වනවා. ඉතින් අද දවසේදී අපිත් සමගින් එකතු වුණු ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතාටත් ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය සායනික මනෝවිද්‍යාඥ නිලූෂා ගුණතිලක මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් සමගින් එකතු වීම පිළිබඳව. එසේනම් නැවතත් මෙවැනිම වූ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සෙනෙහස වැඩසටහන මේ ආකාරයෙන් නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරනවා එතෙක් ඔබට සුබ දවසක් වේවා.